ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ ජෛව ගෝලය ටියුට් එක ගන්න. ඒක මුලින් තියෙනවා පොඩි දෙකක් නේද? ගමුද? ඒක දෙනා නිවේදක සහ ආචාර්යතුමා. මේ සමහර කියන වාක්‍ය යටින් ඔයාලා highlight කරගන්න. නැත්නම් යටි ඉරක් හඳගන්න. නිවේදක අහනවා ආචාර්යතුමා මෑතකදී ශ්‍රී ලංකාවට ආවේනික මස් විශේෂයක් වන බුලත් අපයන් අනවසරයෙන් විදේශගත කිරීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොකද විශේෂයක් කියන්නේ? ආචාර්යතුමා ලෝකයේ විවිධ ජීව විශේෂ තිබෙනවා. විද්‍යාත්මක වශයෙන් විශේෂයක් කියන්නේ මෙතන highlight කරගන්න. බොහෝ දුරට සමාන ගති ලක්ෂණ පෙන්වන ඒත් වෙනස්කම්ද දැකිය හැකි අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි කරන ඒකයිකයන් සමූහයක්. highlight කරගන්න එතන. බොහෝ දුරට සමාන ගති ලක්ෂණ පෙන්වන ඒත් වෙනස්කම්ද දැකිය හැකි අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි කරන ඒකයිකයන් සමූහයක්. දැන් අලුත් වචන කීපයක් උතන තියෙනවා නේද? නිවේදක අහනවා සරු ජනිතයන් කියන්නේ කවුද? ආචාර්යතුමා කියන සරු ජනිතය කියන්නේ අන්තරාභිජනනයෙන් කියන්නේ මේ ලිංගිකව ප්‍රජනනය කර. හරි ලිංගිකව ප්‍රජනනය කර. තම પરම්පරාව ඉදිරියට පවත්වාගෙන හැකි ජීවියෙකුට. ඒ කියන්නේ ලිංගිකව ප්‍රජනනය කරලා પરම්පරාව ඉස්සරහට ගෙන යන්න පුළුවන් නම් එයාට කියනවා මේ සරු ජනිතය කියලා. මිනිසා කියන්නේ සරු ජනිතය. නිවේදක. ඒ අනුව ඔබතුමා කියන්නේ එක් ජීවි විශේෂයක් තුළ අන්තරාභිජනනයෙන් පමණයි සරු ජනිතයෙන් බිහි වෙන්නේ. ආචාර්යතුමා කියනවා ඔව් ඒත් වාර්තා වෙලා තියෙනවා ජීවි විශේෂ දෙකක් අතර අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි වූ විරල අවස්ථාවක්. ජීවි විශේෂ දෙකක් අතර අන්තරාභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි වූ විරල අවස්ථාවක් හම්බෙලා තියෙනවා. නිවේදක කියන උදාහරණයක් දෙන්න පුළුවන්. දව ආසන්නයේ වෙසෙන හිමවලසා සහ ඇලස්කාන් දුඹුරු වලසා අතර අන්තරාභිජනනයේ වොෂින්ටන් සත්ව උද්‍යානයේදී පැතිරී වුණා. ඌ සරු ජනිතයෙක්. කොහොම වුණත් පරිසර අධ්‍යයනයේ පහසුව සඳහා අපි නිර්ණායක පිටුවාගෙන තිබෙනවා. සෝභාදාමේ සියල්ල නිර්මාණය වී තිබෙන්නේ අපේ නිර්ණායකවලට අදාළව නොවේ. ඒ නිසා තමයි විවිධ අපගමන පවතින්නේ. විද්‍යාව ඉගෙනීමේදී විවෘත මනසකින් යුතුව මේ සියලු තත්ත්ව අධ්‍යයනය කළ යුතුයි. අපි මිනිසා නිර්මාණය කරලා තියෙන අර්ථ දැක්වීම වලට අනුව ස්වභාව ධර්මය හැදලා නැහැනේ. එහෙම කියනවා නම් ඒක වැරදි. එතකොට අපි යම් යම් අර්ථ දැක්වීම් අපි ඉදිරිපත් කරාට සමහර අවස්ථාවලදී පරිසරයේ අපිට හම්බෙන යම් යම් දේවල් අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ පරිසර විශේෂයෙන් පරිසර විද්‍යාව පාඩමක් ඉගෙන ගද්දී අපි මේ දක්වන අර්ථ දැක්වීම් 100% හැම ජීවියෙකුටම සාධාරණ නැහැ. මේ අර්ථ දැක්වීම් හදලා තියෙන්නේ බහුතරයක් නිරීක්ෂණයෙන් ලබාගත්තු අර්ථ දැක්වීමක්. දැන් මේ පරිසර විද්‍යාවේ තියෙන අර්ථ දැක්වීම් ගත්තාම ජීවීන්ගෙන් බහුතරයක තියෙන දෙයක් අරගෙන ගත්තු අර්ථ දැක්වීමක් මිසක් 100% මේ අර්ථ දැක්වීම වලට එක නොවන තැන තියෙනවා. ඒක අර කියන්නේ විවෘත මනසකින් යුක්ත මේක ඉගෙන ගන්න ඕනේ කියලා. විශේෂයෙන් පරිසර විද්‍යාවේ යම් යම් දේවල් අපි ඉගෙන ගද්දී එහෙම වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපි බලලා මතක ඇති ඔය අපි සත්ත්ව වර්ගීකරණයේදී අපි කතා කරලා ශීරපායින් පැටු දානවා කියලා නේ. පැටු දානවා. නමුත් බිත්තර දාන ශීරපායි සත්තු තියෙනවානේ. කවුද බිත්තර දාන ශීරපායි සත්තු?
කියන්නේ. කවුද මිත්‍ර දාන ශීරපයි සත්තු දන්න කෙනෙක් කියන්න බලන්න. Tarawata platypus. ටාරහොට ප්ලැටිපස්. ant eater නේද? මේගොල්ලෝ මිත්‍ර දාන ශීරපයි සත්තු. මිත්‍ර දාන. එතකොට අපි ශීරපයි ලක්ෂණයක් විතර මිත්‍ර දානවා කියන එක කියලා ගන්නෑ. නේද? එතකොට අපි පැටව් බිහි කරනවා කියන දේ ගැන කතා කරපුවාම ඉතින් අර ඒක පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒකයි අපි එක එහෙම කියලා අපි මේ තර්ක කරන්න අපි මේ ඒක බිඳ හෙලන්න යන්නේ නෑ නෑ බිත්තර දානවා කියන එක දාන්න ඕනේ නෑ. එතන බහුතරයක් පැටවුනේ දාන්නේ. ඒ නිසා තමයි එතන බහුතරයක ලක්ෂණ පැටව් දානවා කියන එක නම් තියෙන්නේ. පැටව් ඊට පස්සේ අම්මගෙන් කිරි බීලා වෙන්නවා. එතකොට බිත්තර කුකුල් වෙන පැටව් අම්මගෙන් කිරි බීලා වෙන්නවා කොහොමද? ඉතින් ඒ අර එහෙම පොඩි වෙනස්කම් තියෙන අවස්ථා හම්බ වෙනවා අපිට. ඒක අපේ විවෘත මනසකින් මේක ආවෝ මෙහෙමත් වෙන්න පුළුවන් කියන සාධාරණව ඒක අපි බිඳ දරා ගන්න වෙනවා. හොඳයි. එතකොට මම ඔතන ඔය chart එකක් දක්වලා තියෙනවා. ඒක පොඩි දෙයක් අපිට හදා ගන්නත් තියෙනවා. හරි. මම මෙතන මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ මෙන්න මේ පැත්ත මෙන්න මේ ඊතල ටික පොඩ්ඩක් හදා ගන්න වෙනවා. මෙන්න මේ ඊතල ටික මේ පැත්තට ගහගමු. මෙන්න මේ පැත්තට පොඩ්ඩක් ඔය ඊතල ටික හරව ගන්න. මෙන්න මේ පැත්ත ලියා ගන්න ජීවිතයේ සංවිධානාත්මක මට්ටම් කියලා. සංවිධානාත්මක මට්ටම්. එහම හරහා ලියා ගන්න. මේ තියෙන්නේ මේ පැත්තෙන් දක්වන්නේ ජීවිතයේ සංවිධානාත්මක මට්ටම් ටික. ඒවා අපි ඉගෙනගෙන තියෙන සෛල, පටක, අවයව, පද්ධති නේද? ජීවියා කියලා අපි බහුසෛලික ජීවිකුගේ සංවිධානාත්මක මට්ටම් ඉගෙනගෙන තියෙනවා. දේහ සංවිධානාත්මක මට්ටම්. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන මට්ටම් ටික තමයි අපි ඉගෙන ගන්න යන්නේ. පරිසර සංවිධානාත්මක මට්ටම්. පරිසර සංවිධානාත්මක මට්ටම්.
හරි නේද? හොඳයි. ඕකේ මුල් සංවිධානාත් අපි සෛල පටකව්‍ය පද්ධතිය ජීවි අපි කතා කරලා ඉවරයිනේ. නේ? අපි ඉගෙන 10 පන්තියේ පද්ධති කීපයක් 11 පන්තියේදී කතා කරා. එතකොට අපිට අද දැන් පරිසර සංවිධානාත්මක මට්ටම් වල කුඩාම ඒකකය වෙන්නේ ඒකයික ජීවිය. ඒ කියන්නේ පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙකුට කියනවා ඒකයික ජීවියා කියලා. උදාහරණයක් ගත්තොත් තනි මිනිසෙක්. එහෙම නැත්නම් ඕලු ගස් තියෙන පොකුණක එක ඕලු ගහක්. පොල් වත්තක එක පොල් ගහක්. හරි. අන්න ඒ වගේ ජීවීන් විශේෂයකට අයත් තනි ජීවියෙක් පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙකුට කියනවා ඒකයික ජීවියා කියලා. එයා තමයි පරිසර සංවිධානාත්මක මට්ටමේ කුඩාම ඒකකය වෙන්නේ. හොඳයි අපි ඒක ලියාගෙන ඉමු අර්ථ දැක්වීම. ලියා ගන්න අර්ථ දැක්වීම. මේ අර්ථ දැක්වීම නම් හොඳට පාඩම් කරලා තියාගන්න විශේෂයෙන් ඒකයික ජීවියා ගහණය ප්‍රජාව පරිසර ජෛව කුලය අර විශේෂ අර්ථ දැක්වීම. ඒවා වැදගත්. පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් ආහන ලියා ගන්න පොල් ගසක් මිනිසෙක් ඕලු ගසක් يعني මොකක් හරි ගහක් ලියා ගන්න ඒවම ඕනේ නැහැ. හරි. ඊළඟ තව සතෙකුගේ නමක් ලියා ගන්න අලියා. අලි රංචු කියන එක තනි අලියෙක්. ඒකයිකෙක්. ඊළඟට විශේෂය අර්ථ දැක්වීම. අපි අර හයිලයිට් කරගත්ත නේද විශේෂ අර්ථ දැක්වීම. ඒක බලන්න ලියා ගන්න. අපි අර දිවසේ හයිලයිට් කරගත්තේ. බොහෝ දුරට සමාන ගති ලක්ෂණ පෙන්වන. ඒත් වෙනස්කම් දැකිය හැකි. අන්තරාභිජනනයෙන් සරු ජනිතයින් බිහි කරන ඒකයිකයන් සමූහයක්. අර්ථ දැක්වීම ලියාගෙන හයිලයිට් කරගන්න. ඒකයිකය අර්ථ දැක්වීම හයිලයිට් කරගන්න. විශේෂය අර්ථ දැක්වීම හයිලයිට් කරගන්න.
මොහොතකට ඔබ උද්‍යානයක වාඩි වී සිටින්නේ ඇයි සිතන්න. ඒ අතර ඔබ වටා පරිසරයේ දක්නට ලැබෙන දෑ ලයිස්තුගත කරන්න. එහිදී ඔබට ඇවිදින මිනිසුන්, බංකුවල වාඩි වී සිටින මිනිසුන්, සෙල්ලම් කරන කුඩා දරුවන්, තනකොළ, විවිධ වර්ගයේ ශාක, විවිධ මල් වර්ග, සමනලයින් වැනි කුඩා කෘමීන්, කුරුල්ලන්, විවිධ ප්‍රතිමා, බංකු, ඔන්චිල්ලා ආදිය දැක ගන්නට පුළුවන්. මේවායින් සමහරක් ජීවීන් වන අතර සමහරක් අජීවී ද්‍රව්‍ය වෙනවා. මෙලෙස බලන කල වෙසෙන පෘථිවියද ජීවීන්ගෙන් සහ අජීවී ද්‍රව්‍ය වලින් සමන්විත වන බව පැහැදිලි වෙනවා. පෘථිවිය සාගර, ගංගා, කාන්තාර, වනාන්තර, තනබිම් ආදී විවිධ පරිසර පද්ධති එකතු වීමෙන් නිර්මාණය වී තිබෙනවා. මෙම පරිසර පද්ධතිවල විවිධ ජීවීන් දක්නට ලැබෙන අතර එම ජීවීන් පරිසර පද්ධති තුළ පවතින අජීවී ද්‍රව්‍ය සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගනිමින් ජීවත් වෙනවා. මෙලෙස නිර්මාණය වන ජෛව ගෝලය විවිධ සංවිධාන මට්ටම් වලින් සමන්විත වී තිබෙනවා. මෙම පාඩමේදී අපි වැඩිදුරටත් ජෛව ගෝලය තුළ පවතින සංවිධාන මට්ටම් පිළිබඳ අධ්‍යයනය කරමු. ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තක්‍රියා සිදුවන භෞතික සහ ජෛවීය සංරචකය පරිසරය ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. එහි භෞතික කොටසට පස, ජලය සහ වාතය ආදිය අයත් වන අතර ජෛවීය කොටසට මිනිසා ඇතුළු සතුන්, ශාක සහ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළත් වෙනවා. මීට අමතරව උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාව සහ හිරු එළිය ආදිය පාරිසරික තත්ත්වයන් ලෙස දක්වන්නට පුළුවන්. ජීවීන්ගේ පැවැත්ම තහවුරු වීමට නම් ජීවීන් සහ ඔවුන් වෙසෙන භෞතික හෙවත් අජීවී පරිසරය අතර තුලනාත්මක සම්බන්ධතාවක් ක්‍රියාත්මක විය යුතුයි. මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන හිතකර සම්බන්ධතාව පාරිසරික සමතුලිතතාව ලෙස හැඳින්වෙනවා. පරිසරයේ සිදුවන සුළු වෙනස් වීමක් වුවද එහි පැවැත්මට බලපෑම් එල්ල කරන අතර එවැනි සුළු වෙනස්කම් නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් පරිසරයට තිබෙනවා. නමුත් වර්තමානයේදී මිනිසා විසින් පරිසරයට අහිතකර අන්දමින් සිදු කරන අතිවේගී ක්‍රියාකාරකම් නිසා පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. එය මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් බවට පත් වී තිබෙන නිසාම පාරිසරික සමතුලිතතාව බිඳී යන ආකාරයේ ක්‍රියාකාරකම් නැවැත්වීමට අප වග බලා ගත යුතුයි. ජෛව ගෝලය තුළ ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සංවිධානය වී තිබෙනවා. එම සංවිධාන මට්ටම් හෙවත් දෝරාවලි ඒකයිකයාගේ සිට ජෛව ගෝලය දක්වා සංවිධානගත ඇති ආකාරය මෙහි දක්වා තිබෙනවා. නම් එය ඒකයිකයා, ගහනය, ප්‍රජාව, පරිසර පද්ධතිය සහ ජෛව ගෝලය ලෙස දක්වන්නට පුළුවන්. එම එක් සංවිධාන මට්ටම පිළිබඳ අධ්‍යයනය සඳහා අදාළ සංවිධාන මට්ටම මත ක්ලික් කරන්න. පරිසරයේ වෙසෙන කිසියම් විශේෂයකට අයත් අනි ජීවියෙක් ඒකයිකයෙකු ලෙස හැඳින්වෙනවා. මෙහි දැක්වෙන පරිසරයේ දෙස බැලීමේදී මුවා ඒකයිකයෙකු ලෙස දක්වන්නට පුළුවන්. තවද අඹ ශාකයද පොල්කිච්චාද ඒකයික ජීවීන් වෙනවා. මේ අනුව ජෛව ගෝලය තුළ පවතින සංවිධාන මට්ටම් සැලකුව විට
සරලතම සංවිධාන මට්ටම ඒකයි කියා බව පැහැදිලි වෙනවා. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කළ හැකි බොහොමයක් ලක්ෂණ වලින් එකිනෙකාට සමාන වන කිසියම් එක් ලක්ෂණයකින් හෝ ලක්ෂණ ගණනාවකින් හෝ අනිකුත් ජීවීන්ගෙන් වෙනස් වන නම් ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක් ජීවී විශේෂයක් යනුවෙන් හැඳින්වෙනවා. ඒ අනුව මෙහි සිටින මුවන් සමූහය එකම විශේෂයකට අයත් වන අතර අඹගස් සමූහයද එකම විශේෂයකට අයත් වෙනවා. අවද පොල්කිච්ඡන්ද එකම විශේෂයකට අයත් වෙනවා. නමුත් වෙනස් විශේෂවලට අයත් ජීවීන් දෙදෙනෙකුටද ස්වාභාවිකව ජනිතයින් බිහි කළ හැකියි. එසේ වුවත් ඔවුන් සරු ජනිතයින් වන්නේ නැහැ. නම් ඔවුන් අතර අන්තර් අභිජනනයෙන් පැටවුණු බිහි කිරීමට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස අශ්වයා සහ බූරුවා සැලකුව විට ඔවුන් විශේෂ දෙකකට අයත් සත්වයින් වෙනවා. එම ජීවීන් අතර අන්තර් අභිජනනය සිදු කළ හැකි වුවද බිහිවන ජීවියා වඳ සතෙකු වෙනවා. එසේ බිහිවන සත්වයා කොටලුවා ලෙස හැඳින්වෙන අතර ඔවුන් අතර අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකියි. ඇතැම් ජීවී විශේෂ පෘථිවිය පුරාම විසිරී පවතිනවා. එසේ වීමට හේතුව නම් ඔවුන්ට විවිධ පාරිසරික තත්ත්වයන්ට අනුගත වීමට ඇති හැකියාවයි. එවන් ජීවීන්ට උදාහරණ ලෙස මීයා සහ කැරපුට්ටා දක්වන්නට පුළුවන්. ඇතැම් ජීවී විශේෂ කිසියම් රටකට හෝ ප්‍රදේශයකට හෝ පමණක් සීමා වෙනවා. එසේ වීමට හේතුව නම් ඔවුන් ජීවත් වන පරිසර පද්ධතියෙන් වෙනත් පරිසර පද්ධතියකට ගිය විට එයට අනුගත වීමට ඇති නොහැකියාවයි. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයෙකු වන බුලත් හපයා සහ ආවේනික ශාකයක් වන හොර ශාකය මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. හොඳයි. දැන් අපි එන්නකො පොඩි නෝට් එකකින් පොඩ්ඩක් විශේෂ අර්ථයක් ලියුවානේ highlight කරගත්තා නේද? විශේෂයක් යන සඳහා යොදා ගන්නා නිර්වචනය ඉතා නිවැරදි නිර්වචනයක් නොවේ. පරිසර අධ්‍යයනයේ පහසුවෙන් කිරීම පිණිස මිනිසා විසින් සාදා ගන්නා නිර්ණායක සෑම විටම ස්වභාව දහමේ සියලුම නිර්මාණයන් සඳහා ඉතාමත් නිවැරදි නොවේ. එබැවින් විවිධ ගමන ඇති වී ඉන්න අවස්ථා කිහිපයක් පහත දැක්වේ. ඒ කියන්නේ මෙහෙමයි. කතන්දරේ සාමාන්‍යයෙන් විශේෂ දෙකක් අතර ලිංගිකව ප්‍රජනනය වුණොත් ලැබෙන්නේ ගොඩාක් නිසරු ජනිතය. ගොඩාක් ලැබෙන්නේ නිසරු ජනිතය. හැබැයි එහෙම නොවුණු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විශේෂ දෙකක් අතර අන්තරාභිජනනයේ සරු ජනිතය බිහි වෙච්ච අවස්ථා තියෙනවා. මෙන්න උදාහරණ ටිකක්. මේ අපි අර්ධයකට ටිකක් නොගැලපෙන අපගමනය වෙච්ච අවස්ථා ටිකක්. ඇස්කාවේ වසන දුර් වලසුන් සහ ද්‍රව ප්‍රදේශවල වසන හිම වලසුන් අතර අන්තරාභිජනනයේ සරු ජනිතය පිළිගන්නවා. ඇමරිකාවේ ක්‍රයෝට් නම් නරියෙක් හා ගුහාසිත බල්ලා අතර අන්තරාභිජනනයේ සරු ජනිතය පිළිගන්නවා. උත්තරාර්ධයේ ශීත ප්‍රදේශවල සිටින දුර්වෘකයන් හා ගුහාසිත බල්ලා අතර අන්තරාභිජනනයේ සරු ජනිතය පිළිගන්නවා. එකක් උතන ලියා ගන්න. පිරිමි ව්‍යාග්‍රයන් හා එතනම ලියා ගන්න 7 වෙනි එක. පිරිමි ව්‍යාග්‍රයන් හා ගැහැණු සිංහ දේනුවන්ගෙන් ඉන්නේ ටයිලෝන් නැතිවීම. පිරිමි ව්‍යාග්‍රයන් හා ගැහැණු සිංහ දේනුවන්ගෙන් ටයිලෝන් නැතිවීම.
මෙයා සරු ජනිතෙක්. හරි ටයිලෝන්. හරි. මේ ඉන්නේ ටයිලෝන් මම ඔයාලා ගෲප් එකට දාලා තියෙනවා. මෙයා සරු ජනිතෙක්. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. විශේෂ දෙකක් අතර අන්තරාභිජන්‍ය නිසරු ජන්තින් බිහිවන අවස්ථා කීපයක්. නිසරු ජන්තින් බිහිවන අවස්ථා. මෙතන ඔයාලට ඉස්සෙල්ලා එකක් පෙන්නවා. අශ්වයා සහ බූරුවාගෙන් කොටුවන් ඇතිවීම. කොටුවට ලිංගික ප්‍රතිනය කළා තවත් කොටුව ඇති කරන්න බෑ. පඳ සතේ කොටුවා කියන්නේ. හරි. ඒක නිසරු ජනිත. ලියන්න. මේක. අශ්වයා සහ බූරුවාගෙන් කොටුවන් ඇතිවීම. අශ්වයා සහ බූරුවාගෙන් කොටුවන් ඇතිවීම. එතකොට කොටුවා කියන්නේ නිසරු ජනිතෙක් හින්දා අශ්වයා සහ බූරුවා කියන්නේ එකම විශේෂයට සත්තු නෙමෙයි. විශේෂ දෙකක්. ඒ නිසරු ජනිතේන බෝ වෙන්නේ. අශ්වයා කියන්නේ එක් විශේෂයක්, බූරුවා කියන්නේ තව විශේෂයක්. තව එකක් ලියගන්න. පිරිමි සිංහයන් හා ගැහැණු ව්‍යාග්‍රයන්ගෙන් පිරිමි සිංහයන් හා ගැහැණු ව්‍යාග්‍රයන්ගෙන් මෙන්න මෙයා මේ ඉන්නේ මෙයාට කියන්නේ ලයිග කියලා. ලයිග. පිරිමි සිංහයන් සහ ගෑනු ව්‍යාග්‍රයන්ගෙන් ලයිග ඇතිවීම මෙයා නිසරු ජනිත. මෙයා නිසරු ජනිත. එනවා මේ ව්‍යාග්‍රයන්ගේ පිටිපස්සක් වගේ තියෙන්නේ. වෙනවද මේ හරි? ව්‍යාග්‍රයක පිටිපස්සක් වගේ ඉස්සරහා කොටස සිංහෙකුගේ වගේ. හයිබ්‍රිඩ් අවස්ථාවක් නේ. ලයිග ඇතිවීම. එකක් ලියාගන්න. පිරිමි බූරුවෙක් හා ගැහැණු සීබ්‍රාවෙකුගෙන් පිරිමි බූරුවෙක් හා ගැහැණු සීබ්‍රාවෙකුගෙන් එයාගේ නම ඩොබ්‍රාවන්. ඩොබ්‍රාවන් නැතිවීම. එකක් ලියාගමු. පිරිමි සීබ්‍රාවෙක් හා
පිරිමි සීබ්‍රාවෙක් හා ගැහැණු බූරු දෙනකගෙන් ගැහැණු බූරු දෙනකගෙන් ගැහැණු බූරු දෙනකගෙන් සොන් කින් ඇතිවීම සොන් කින් ඇතිවීම සොන් කින් ඇතිවීම සොන් කින් ගත්තාම මේ යට හරිය සීබ්‍රාවෙක් වගේ කකුල් එහෙම සීබ්‍රාවෙක් වගේ උඩ කොටස බූරුවෙක් වගේ මේ ඉන්නේ සොන් කින් පැටියෙක් මෙයා නිසරු ජනිතෙක් යට කොටස මේ සීබ්‍රාවෙක්ගේ උඩ කොටස බූරුවෙක් වගේ ඕකේ අර කවුද කොබ්‍රා වගේ ගත්තාම උඩ කොටස සීබ්‍රාවෙක් වගේ යට කොටස බූරුවෙක් වගේ උඩ කොටස මුණ එහෙම මේ ඔක්කොම සීබ්‍රාවෙක් යට කොටස බූරුවෙක් තියෙන බූරුවෙක් කකුල් එහෙම තියෙන ඒ වගේ අවස්ථා තියෙන අපි කියනවා සාමාන්‍ය හයිබ්‍රිඩ් අවස්ථා කියලා ඒවා පරිසරය අපිට හම් වෙන දේවල් හොඳයි එතකොට අපි යමු ඊළඟ සංවිධානාත්මක මට්ටමට එහෙනම් ගහණය නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වෙනවා. අපි අර්ථයෙන් ඉස්සලා ලියාගෙන මේ ලියා ගන්න අර්ථය අපි කතා කරමු මේක. නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වේ. ලියා ගන්න ඕකේ වැදගත් කාරණා තුනක් තියෙනවා. නිශ්චිත කාලය, නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තියෙන්න ඕන. එකම විශේෂයට අයත් ඒ සියලු සමාජිකයන් සංඛ්‍යාව නිරූපණය වෙන්න ඕන. දැන් අපිට උදාහරණයක් ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනගහණය 2001 වර්ෂ 2021 ශ්‍රී ලංකාවේ ජනගහණය අන්න ගහණයක්. ඒ වගේ නිශ්චිත කාලයක්, නිශ්චිත භූමි ප්‍රදේශයක්, නිශ්චිත කාලයක් 2021 නිශ්චිත භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවේ නේද? ශ්‍රී ලංකාව කියන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තියෙනවා. එකම විශේෂය සියලුම සමාජික සංඛ්‍යාව, මිනිස්සු සංඛ්‍යාව, ජනගහණය. ඒ වගේ ශ්‍රී ලංකාවේ 2021 ශ්‍රී ලංකාවේ අලිගහණය. ඒතර ශ්‍රී ලංකාවේ ඇතුළේ ඉන්න සියලුම අලි සංඛ්‍යා අලි ගණන් කරගන්න ඕනේ. වනාන්තර වල ඉන්න අය, ගෙවල් වල ඉන්න අය මේ සියලු අලි ගණන් කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අලි ගහණය ප්‍රකාශ කරන්න පුළුවන්. highlight කරගන්න අර්ථ දැකීම. කාලයෙන් කාලයට එම රටේ ජීවත් වන ජනගහණය කොපමණ වේදැයි දැනගෙන නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වෙනවා. ලෝකයේ විවිධ රටවල් කාලයෙන් කාලයට එම රටේ ජීවත් වන ජනගහණය කොපමණ වේදැයි දැන ගැනීම සඳහා ජන සංගණන පවත්වනවා. එසේ සංගණන පැවැත්වීමට එක් හේතුවක් ලෙස තම රටේ ජනගහණයට අවශ්‍ය
සම්පත් පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා සංගණන පැවැත්වීම දක්වන්නට පුළුවන්. මෙලෙස පවත්වනු ලැබ දැන් බලන්න මේ දවස්වල අපේ ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන හොඳ අවබෝධයක් තියෙන හින්දා තමයි නේද දැන් එන්නත් මාත්‍රා ගාන හරියටම තීරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. වයස දැන් කියන්නේ ඔය පොතේ කියන වයස අවුරුදු 60කට වැඩි මෙච්චර ජනතාවක් ඉන්නේ. ඒ කට්ටියගේ මෙච්චර ප්‍රමාණයක දැන් පළවෙනි එන්නත දීලා දෙවෙනි එන්නත මෙච්චර ප්‍රමාණයක දීලා. එහෙම කියන්න පුළුවන් තත්ත්වයක් තියලා තියෙන්නේ මේ ජන සංගණන කරලා තියෙන නිසා හැම රටක්ම වගේම ජන සංගණන කරලා තියෙනවා. ඒ නිසා ඒකේ වාසි ගොඩක් තියෙනවා. දැන් මේ වගේ කාලයකදී ලොකු වාසි වලට හොයාගන්න පුළුවන්. අවුරුදු 30යි 60යි අතර කොච්චර ඉන්නවද? නේද? ඒතකොට අවුරුදු මේ 12යි 29 අතර කොච්චර ඉන්නවද? ඒතකොට කොච්චරක් අපි වැක්සින් දෙන්න ඕනද? නැත්නම් මේක මේ ගණන් කරන්න ගියා නම් එහෙම එහෙම නේද? මේ දවස්වල ජන සංගණන කරන්න ගියා නම් එහෙම සෑහෙන ගැටලුවක් වෙනවා. මේ ජන සංගණන කරලා තියෙන එකේ වාසි ගොඩක් තියෙනවා. හරි. එතකොට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න. කොච්චරක් සහල් වැය වෙනවද දවසකට මේ ලංකාවේ? අන්න ඒ වගේ අදහසක් ගන්න මේ ජනගහනය ගැන අවබෝධයක් තියෙන්න ඕන. දක්වන්නට පුළුවන්. මෙලෙස පවත්වනු ලැබූ සංගණනයට අනුව 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2,59,439ක් වෙනවා. 2010 වර්ෂයේ ජන සංගණනයක් කරලා තියෙනවනේ අපේ රටේ. මේ ගහනයක් ප්‍රකාශ කරපු අවස්ථාව. උදාහරණයකට ලියාගමු මේක. ලියාගන්න. ඔය අර්ධයක්ම ලියපු මේ උදාහරණේ ලියාගන්න. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 20 මිලියන නේ 359,439. යනුව එම වර්ෂයේ ශ්‍රී ලංකාවේ මිනිස් ගහනයට අයත් දිවීන් සංඛ්‍යාව අගයෙන් දැක්වෙනවා. මේ ආකාරයෙන් ලෝකයේ විවිධ රටවල් තම රටේ සිටින සමහර සතුන්ගේ සංඛ්‍යා දැන ගැනීම සඳහාද සංගණන පවත්වනු ලබනවා. ලෙස පවත්වනු ලැබූ සංගණනයකට අනුව 2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වාසය කළ වනාලි සංඛ්‍යාව 3,879ක් වෙනවා. නම් එම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වනාලි ගහනය නාගයෙන් දැක්වෙනවා. මේක ලියාගෙන උත්හානේ 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වාසය කළ වනාලි වනාලි සංඛ්‍යාව 5870. මෙතන වනාලි සංඛ්‍යාව. ඒතකොට ගෙවල් වල ඉන්න පැහැරවල් වලට වනාලි මෙතන දාලා වෙන්නේ නැහැ. වනාලි සංඛ්‍යාවනේ මේ දීලා වනාලි ගහනය. වනාන්තර පිළින අලි ගහනය තමයි මෙතන මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. 5879 දැන් මෙහෙමයි. ජනගහනයක් ප්‍රකාශ කරපුවම 2012 වර්ෂයේ මෙන්න මෙච්චරක් ඉන්නවා කියලා ඕක අපි 100%ක්ම හරියන්නේ නැහැ. ඇයි? හැම විනාඩියකටම නේද කීප දෙනෙක් මැරෙන්න පුළුවන්. උපදිනවා. නේද? මැරෙනවා උපදිනවා. ඒතකොට මේ සංඛ්‍යාව හරියටම ඒ සංඛ්‍යාවම නොවිය හැකියි. ඔක වෙනස් වෙන්න පුළුවන්. 100%ක් හරියන්නේ නැහැ. දලාගේනේ ඔය එන්නේ. දලාගයක් තමයි අපිට මේ. මේ අපිට මේ 5879න් 2011 වර්ෂයේ ගන්න එක ඉවර වෙද්දී සමහර විට අලි කීපයක් ඉතිලා. අලි කීපයක් ඉතිලා. මෙහෙ වෙන්න පුළුවන්. ඒතර 5873යි. නැත්නම් 5885යි.
අන්න එහෙම වෙන්න පුළුවන්. ඒක එහෙම පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් මේ සංඛ්‍යාව හැමතිස්සෙම එකම ගාන තියෙන්නේ නැහැ. හරි දවසින් දවස ওই සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. දලාගය තමයි අපි ගන්න එතන. එතන බලන්න දැන් මෙතන මේ අර අර්ථකීම නිශ්චිත කාලය මේ නිශ්චිත කාලය නිශ්චිත භූගෝලීය ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ එකම විශේෂණයත් ඒ සියලු ජීවීන් සංඛ්‍යාව. ඔය කොටස් තුන ගහණයක් ප්‍රකාශ කරද්දී අනිවාර්යෙන් ඔය තුන කියවෙන්න ඕන. මොකද්ද? නිශ්චිත කාලය කියන්න ඕන, නිශ්චිත භූමි ප්‍රදේශය කියන්න ඕන, එකම විශේෂණයත් ඒ සියලු සමාජිකයෝ සංඛ්‍යාව නිරූපණය කරන්න ගහණයක් ප්‍රකාශ කරන්නේ එහෙම. ගහණයක් ප්‍රකාශ නිවැරදි ප්‍රකාශ කිරීමකට කාරණා තුනම තියෙනවා. නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වෙන බව ඔබ දැන් දන්නවා. තෝරාගත් වාසභූමියක ඒකක වර්ගයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය ලෙස හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය භූමි ප්‍රමාණයෙන් බෙදීමෙන් ගහන ඝනත්වය ලබා ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 325ක් වෙනවා. ගහන ඝනත්වයට බලපාන ප්‍රධාන සාධක 4ක් තිබෙනවා. සංඛ්‍යාව නම් ගහනය තුළ උපදින නව ජීවීන් සංඛ්‍යාව. මරණ සංඛ්‍යාව නම් ගහනයට අයත් මිය යන ජීවීන් සංඛ්‍යාව. ආගමනය නම් ගහනයට පිටතින් එකතු වන ජීවීන් සංඛ්‍යාව සහ විගමනය නම් ගහනය හැර යන ජීවීන් සංඛ්‍යාව එම සාධක 4යි. සහ ආගමනය නිසා ගහනයේ විශාලත්වය වැඩි වන අතර මරණ සහ විගමන නිසා ගහනයේ විශාලත්වය අඩු වෙනවා. දර්ශීය ගහන වර්ධන වක්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා දකුණු පසෙන් වෙන්වන බවම එක් කරන්න. අපි අහනවා ඊළඟ ප්‍රශ්නේ ගහණයක විශාලත්වය කෙරෙහි බලපාන සාධක. එතකොට ගහණයක විශාලත්වයට බලපානවා උපසංඛ්‍යාව බලපාන. ඔන්න එකක් ලියාගන්න උපසංඛ්‍යාව. උපසංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ගහනේ ගහන ඝනත්වය වැඩි වෙනවා. ගහනක ඉන්න සමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. උපසංඛ්‍යාව. ඊළඟ මරණ සංඛ්‍යාව. මරණ සංඛ්‍යාවේදී ගහනයක සමාජික සංඛ්‍යාව අඩු වෙනවා. ඊට පස්සේ ආගමන. ආගමන කියලා කියන්නේ ඉතින් ජීවින එකතු වෙනවා. ඒකත් ගහනයක සමාජික සංඛ්‍යාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආගමන. ඒක ඕන ලියා ගන්න වරහන් ඇතුලේ. ඉතින් ජීවින එකතු වීම. ඉතින් ජීවින එකතු වීම. අපේ රටට විදේශිකයෝ එනවානේ. රට විදේශිකයෝ එනවා. ඒතකොට අපේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ජනගහනය වැඩි වෙනවා. ආගමන. ඊළඟ විගමන. විගමන. ගහණයෙන් ජීවීන් ඉවත් වීම. ගහණය ජීවීන් ගහණය හැර දමා යෑම. ගහණය හැර දමා යෑම. ගහණය හැර දමා යෑම. අපේ රටේ අය පිටරට යනවා. රක්ෂා වලට යනවා. ඒක ශ්‍රී ලංකාවේ ජනගහනය අඩු වෙනවා. මේ මොහොතේ ඒ වෙලාවේ ජනගහනය අඩු වෙනවා. විගමන. දැන් කියන්නේ ගහනයක සමාජික සංඛ්‍යාව වැඩි වෙන ක්‍රම මොනවද? වැඩි වෙන ක්‍රම
උපත් සංඛ්‍යාව ආගමනය. උපත් සහ ආගමන. ගහනයේ සමාජික සංඛ්‍යාව අඩු වෙනවා එහෙනම් මරණ සහ විගමන කියන එක. ආගමන විගමන කියන දෙකම එකතු කරලා අපිට කියන්න පුළුවන් පරිසංක්‍රමණ සංක්‍රමණ කියන. ආගමන විගමන දෙකම එකතු කරලා කියන්න පුළුවන් තනි වචනයක් සංක්‍රමණ. ඒ නිසා ඔයා ඔය ලියපු තැන වම් අත පැත්තෙන් ආගමන විගමන කියන එකට සංගලවරාණක් දාලා සංක්‍රමණ කියලා තියාගන්න. සංක්‍රමණ. සංක්‍රමණ. මම එහෙම කියන්න හේතුව මේකයි. දැන් ප්‍රශ්නයකින් ඇහුවොත් එහෙම ගහණයක ඝනත්වය වෙනස් වීම කෙරෙහි ගහණයක විශාලත්වය කෙරෙහි බලපාන සාධක තුනක් ලියන්න කිව්වොත්. සාධක තුනක් ලියන්න කිව්වොත් එයා ලියන්නේ කොහමද? උපසංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, සංක්‍රමණ කියලා. හැබැයි වාගේ ඇහුවොත් ගහණයක විශාලත්වය නැත්නම් ගහන ඝනත්වයට බලපාන සාධක හතරක් ලියන්න කිව්වොත් ඉතින් ඔයා උපසංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ආගමන විගමන කියලා කඩලා ලියන්න ඒක. ඒක සංක්‍රමණ කඩලා ලියන්න. ආගමන විගමන කියලා. ඒක මුලින් පාවිච්චි කරන්න ඕන වැඩක්. හරිද? හොඳයි. එහා පිටුවට එන්න. එහා පිටුවේ තියෙනවා ඔයාලට ඒක පෙන්නලා තියෙනවා. ගහණයක සමාජික සංඛ්‍යාව දැන් එකතු වෙනවා. තියෙන ගහණය තුල උපදින නව ජීවීන් සංඛ්‍යාව. ගහණයට පිටින් එකතු වෙන ජීවීන් සංඛ්‍යාව අනුව ගහණයේ සමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. ඉවත් වෙනවා. ගහණයට අයත් මිය යන ජීවීන් සංඛ්‍යාව සහ ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. ඒගොල්ලොන්ගේ මොකක්ද මේක? ගහණයේ සමාජික සංඛ්‍යාව අඩු වෙනවා. හරි. ලියා ගන්න ඔතන පාට පෑනකින් ගහණය තුල උපදින නව ජීවීන් සංඛ්‍යාව කියන ලියාගෙන උපසංඛ්‍යාව. පාට පෑනක ලියන්න උපසංඛ්‍යාව. ගහණයට අයත් මිය යන ජීවීන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව. මරණ සංඛ්‍යාව. ඊට ගහණයට පිටතින් එකතු වෙන ජීවීන් සංඛ්‍යාව ආගමනය. ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව ගාව ලියා ගන්න විගමනය. හරිද? අපි නම් ගහණයක වර්ධන වක්‍රය කතා කරන්න තියෙන පොඩි ඉන්ටර්ලයක් ගන්න යන්නේ. අපි එහෙනම් කීයද වෙලා 5:55. 5:05ට නැවත අපි එතන ඉඳන් කතා කරමු. 6:05ට. අපි ආයෙ පටන් ගමු. මේ ජීවීන්ගේ ගහණයක වර්ධන වක්‍රය. ස්වාභාවික ජීවී ගහණයක ජීවීන් සංඛ්‍යාව කාලයත් සමග වෙනස් වීම කිසියම් රටාවකට අනුව සිදු වෙනවා. එය ප්‍රස්ථාරයකින් නිරූපණය කළ විට සිග්මාකාර හැඩති වර්ධන වක්‍රයක් ලැබෙන අතර එය දර්ශීය ගහන වර්ධන වක්‍රය ලෙස දක්වන්නට පුළුවන්. මේ ඇවිල්ලා පුතේ මේ මිනිසා හැර සෙසු ජීවීන්ගේ වර්ධන කාල ප්‍රස්ථාරය.
වර්ධන කාල ප්‍රස්ථාරය කියන්නේ මේ ජීවීන් සංඛ්‍යාවේ වැඩි වෙන හැටි. ඔයාලා පේනවා ජීවීන් සංඛ්‍යා ජීවියෙක්ගේ මූලිකව මුලින් වර්ධනය හිමින් හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඒ එහෙම වෙන්නේ කියන එක අපි කතා කරමු. ඊට පස්සේ ශීඝ්‍ර වර්ධනයක් වෙනවා. ඊට පස්සේ වර්ධන ශීඝ්‍රතාවය අඩු වෙනවා මෙන්න මෙතෙන්දි මේ වර්ධන ශීඝ්‍රතාවය අඩු වෙනවාද මේ වර්ධනය වෙන මේ වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ ඔහොම. වර්ධන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වර්ධන ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරි වර්ධන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊට පස්සේ වර්ධන ස්ථායි වෙන අවස්ථාවක් වර්ධන ස්ථායි වෙන අවස්ථාවක්. දැන් එතකොට තමයි වර්ධන කාල ප්‍රස්ථාර. අපි එක එක අවදි 7කට බෙදලා තියෙනවා. මේ එක එක අවදි මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක අපි කතා කරන්න වෙනවා. වර්ෂීය ගහන වර්ධන වක්‍රයක ප්‍රධාන අවධි 4ක් හඳුනාගත හැකි වන අතර ඒවා පිළිබඳව දැන් අපි සලකා බලමු. පළමු අවධිය ගහනය සෙමින් වර්ධනය වන අවධියයි. මෙම අවධියේ හොඳයි. පළමු අවධිය නම් කරගමු විස්තරය ලියන්නත් තියෙනවා. ගහන ඔය අවධි 4 අපි එක පාටකින් ලියාගමු. එක පාට පැනකින් ලියාගමු. පළමු අවධිය අපි හඳුන්වන්නේ ලියාගන්න ගහනයේ සෙමින් වර්ධනය වන අවධිය. ගහනයේ සෙමින් වර්ධනය වන අවධිය එක පාටකින් ලියාගන්න. සෙමින් වර්ධනය වෙන්න හේතු මොනවද කියන එක තමයි අපිට ගොඩක් වැදගත්. පළමු අවධිය ගහනය සෙමින් වර්ධනය වන අවධියයි. මෙම අවධියේදී ගහනයේ වර්ධන ශීඝ්‍රතාව සෙමින් වැඩි වන නිසා ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාවද සෙමින් ඉහළ යනවා. මුල් අවධියේදී ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය නොවීමත් ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව සීමිත වීමත් එයට හේතු ලෙස දක්වන්නට පුළුවන්. අපි නම් ඒ හේතු ටික ලියාගමුනේ. මෙහෙම ලියාගන්නකො. ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව සෙමින් වැඩි වේ. හේතු දැන් වෙන පාටකින් දැන් ලියාගන්නේ නේද? වෙන පාටකින් දැන් ලියාගන්න. ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව සෙමින් වැඩි වේ. හේතු කියලා ලියලා මේ හේතු දෙක ලියාගන්න. මේ හේතු දෙක තරු ලකුණු දෙකක් දාලා ලියාගන්න. ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය නොවීම යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා. අඩුයි මේ කාලේ. මේ සිද්ධ වෙන්නේ අඩුයි. ඉතින් වර්ධනයත් හිමින් හිමින් තමයි වැඩි වීම සිද්ධ වෙන්නේ. හරි. ලියා ගන්න ඉන්නවනම් කතා කරන්න. දැන් අපි යන් දෙන දෙවන අවධියට. එයට හේතු ලෙස දක්වන්නට පුළුවන්. දෙවන අවධිය ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියයි. ලියා ගන්න. දෙවන අවධිය අපි හඳුන්වන්නේ කොහොමද කියලාද? ගහනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය. ඒකට හේතුත් අපි බලමු. මෙම අවධියේදී ගහනයේ වර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වන අතර නිසා ජීවීන් සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් ඉහළ යාම සිදු වෙනවා.
එයට හේතු වශයෙන් එවන විට ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම, ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩිවීම තියෙන හේතු. ඊළඟ හේතු දෙක ලියාගන්න ඉස්සෙල්ලා. හේතු කියලා ලියලා ඝනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න හේතු. ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම. ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩි වීම. සත් හේතු දෙනවා. පරිසර තත්ත්ව හිතකර වීම සහ ආහාර සුලභ වීම වැනි වාසිදායක සාධක දක්වන්නට පුළුවන්. අන්න තවත් හේතු දෙකක්. පරිසර තත්ත්ව හිතකර වීම, ආහාර සුලභ වීම. මොකද දැන් ආහාරක් තියෙනවා, පරිසර තත්ත්ව හොඳයි, ප්‍රජනනයේ යෙදෙන පරිණත ජීවී සංඛ්‍යාවක් හොඳට ඉන්නවා, ප්‍රජනනය වැඩියෙන් සිද්ධ වෙනවා. ශීඝ්‍රයෙන් බෝවීම සිද්ධ වෙනවා මේ කාලෙදී. හැබැයි ශීඝ්‍රතාවය ඊට පස්සේ තුන්වන අවධියේදී ඊට පස්සේ අඩු වෙනවා. අපි බලමු ඇයි කියලා. හේතු නම් හොඳට පාඩම් කරලා තියාගන්න වෙයි. ඒක අවදි එහෙම වෙන්න හේතුව. එහෙනම් දැන් තුන්වන අවධිය. තුන්වන අවධිය ගහනයේ වර්ධන වේගය අඩුවන අවධියයි. තුන්වන අවධියට හඳුන්වන්නේ ගහනයේ වර්ධන වේගය අඩු වන අවධිය කියලා. මෙම අවධියේදී ගහනයේ ජීවීන් සංඛ්‍යාව වර්ධනය වන ශීඝ්‍රතාව අඩු වෙනවා. මේ වාක්‍ය පද ලියාගන්න. ගහනයේ සිට ජීවීන් සංඛ්‍යාව වර්ධනය වන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වර්ධනයේ සංඛ්‍යාව නම් එන්න වැඩි වෙනවා තමයි. වර්ධන ශීඝ්‍රතාවය වර්ධන වේගය අඩුවීමක් වෙනවා. ගහනයේ සිට ජීවීන් සංඛ්‍යාව වර්ධනය වන ශීඝ්‍රතාවය අඩු වෙනවා. බලමු දැන් ඒකට හේතු මොනවද කියලා නේ. ඊට හේතු වශයෙන් පවතින සීමිත සම්පත් සඳහා ජීවීන් අතර පවතින තරගය. බලන්නකෝ ජීවීන් සංඛ්‍යාව වැඩි වෙද්දී නිරන්තරයෙන් ඔවුන් අතර ඇති වෙනවනේ තරග. ආහාර සඳහා වෙන්න පුළුවන්, ඉඩකඩ සඳහා වෙන්න පුළුවන්, මේ නොයෙකුත් තරග ඇති වෙනවා. මේ තරග නිසා ජීවීන් කොටසක් මිය යන්න පුළුවන්. ආහාර හිගවීම, ආහාර හිගවීම ලියා ගන්න හේතු. සුත්ත ලියලා මේ ටික ලියා ගන්න. තියෙනවා හේතු.
ලෙඩ රෝග පැතිරීම අනතුරු එකක් යටියට ලියා ගන්න. ලෙඩ රෝග පැතිරීම. විලෝපික බලපෑම සහ පරපෝෂිතයින්ගේ බලපෑම ආදිය දක්වන්නට පුළුවන්. ලියා ගන්න. ලෝක බලපෑම, පෝෂිත බලපෑම. හතරවන අවධිය හෙවත් අවසාන අවධිය ගහනයේ ස්ථායි වන අවධියයි. right හතරවන අවධිය නම් කරගන්න ගහනේ ස්ථායි වන අවධිය. ගහනේ ඊට පස්සේ ස්ථායි වෙනවා. අවසාන අවධියේදී ගහනය ගතික සමතුලිත අවස්ථාවට පත්වෙනවා. ගතික සමතුලිත අවස්ථාවේදී සහ මරණ සංඛ්‍යාව සමාන වෙනවා. නම් ගහනයේ වර්ධනය ශූන්‍ය වෙනවා. පරිසර තත්ත්වවලට අනුවර්තනය වූ සහ එම පරිසරයේ දරාගත හැකි ප්‍රමාණයේ ගහනයක් ඇතිවන ගහනයේ ජීවීන් සංඛ්‍යාව වෙනස් වීම ඊට හේතු ලෙස දක්වන්නට පුළුවන්. මේ එතකොට පරිසරයක ස්වභාවික පරිසරයකදී මෙන්න ගහනේ ස්ථායි වෙන අවස්ථාවක් තියෙනවා ජීවියෙකුගේ. ඒ කියන්නේ උපත් සහ මරණ සංඛ්‍යාව සමාන. ඒ කියන්නේ මරණයට පත් වෙනවා. ඒක ඒ හා සමාන ප්‍රමාණයක් උපදිනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැනේ. මරණයටත් පත් වෙනවා උපදිනවා. ඒ හේතුව තමයි පරිසර තත්ත්වයන්ට හොඳට අනුවර්තනය වෙච්ච ගහනයක් මේ කාලෙ වෙද්දී ඇති වෙලා තියෙන්නේ. ඊළඟ පරිසරයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයේ ගහනයක් ඉන්නේ. පරිසරයේ ඉන්න පුළුවන් ගානක් ඉන්න ගාන දැන් ඉන්නේ. ඊට වඩා වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්න දෙන්නෙත් නෑ ස්ථාවරව තියන් ඉන්නවා. හිතන්නකෝ දැන් මෙහෙම අපි හිතමු 1990 දී සිංහරාජ වනාන්තරේ හරි මුවන් සංඛ්‍යාවක් හිටිය කියලා හිතන්නකෝ. අපි මුවන් 3000ක් හිටියා. සිංහරාජ වනාන්තරේ මුවන් 3000ක් හිටියා 1990 දී. අද ගිහින් බැලුවොත් 2020 දී අදත් ඉන්න ඕනේ ඒ 3000ම තමයි. ඒ කියන්නේ අර 1990 හිටපු මුවන්ද තාමත් ඉන්නේ? නෑ නෑ. සමහර විට මැරිලා මේ අලුත් අය උපදිලා. එතකොට හැබැයි සංඛ්‍යාව සමාන. හැබැයි ඒ සංඛ්‍යාව වෙනස් වෙන්නේ මිනිසා කියන සතා ඒ තැන් වලට අත ගැහුවොත්. මිනිසා දඩයන් කළොත් මොනවා හරි ගස් කපලා ඒ සත්තුන්ට වාසස්ථාන නැති කළොත් හරි ඒ ගහනේ එතකොට එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය මිනිසා නැතිව ස්වභාවික පරිසරය ගත්තා මේ සංඛ්‍යා ජීවීන් සංඛ්‍යාව නියත. ඒ තමයි මේ හතරවෙනි අවධියේදී ඇති වෙන්නේ. හතරවෙනි අවධියේදී යන්න ගහනේ ස්ථායි වෙන මට්ටමක් උදා වෙනවා. මෙන්න මේ වාක්‍ය දෙකත් ලියලම හේතු දෙක ලියා ගන්න. ගහනේ ගතික සමතුලිත අවස්ථාවට පත්වන අතර මෙම අවස්ථාවේ උපස්සා මන සංඛ්‍යාව සමාන වේ කියලා ලියලා හේතු දෙක ලියන්න.
අපි හිතමු මේ ගහන වර්ධන වක්‍රය මේ වෙද්දි කිසියම් ජීවියක මෙන්න මෙහෙම වෙනවා නම් මොකද ඒකෙන් තේරෙන්නේ? මෙයා කොයි වගේ ජීවියෙක්ද? වද වී යන ජීවියෙක්. වද වී යෑමේ තර්ජනයට ලක්ලා තියෙන ජීවියෙක්. එයාගේ සංඛ්‍යාව වෙන්න එන්න අඩු වේගන යනවා. දැන් කැෂ් බෑවා, නිල් තල්මසා නේද? ඒ වගේ සතුන්ගේ ඒ කට්ටිය ගහන වර්ධන ප්‍රස්ථාරය අඳින්න කිව්වොත්, ගහන වර්ධන වක්‍රය අඳින්න කිව්වොත් අඳින්න වෙන්නේ මේ S අකුර හැඩයට ගිහින් හිමින් වැඩි වෙනවා, ඊට පස්සේ සීක්‍රෙන් වැඩි වෙනවා, වර්ධන සීක්‍ර අඩු වෙනවා, ස්ථාවර වෙලා අවධියකුත් හිටියා දැන් අඩු වේගන යනවා. අද වී යෑමේ තර්ජනය ලක් වෙලා මෙතනට ආවොත් එහෙම මේ අක්ෂයටම ආවොත් එහෙම හොඳ වෙලා ගිහිල්ලා. හොඳ වෙලා ගිහින් ඩයිනෝසරයන්, ලෝම මැමත් නේද? කුවාගා කියන අශ්ව විශේෂයක් ඉල්ලලා තියෙන අද ලෝකෙම මේගොල්ලෝ නැහැ. ඒ කට්ටියක වර්ධන මේ කාල වර්ධන වක්‍රය අඳිත කිව්වොත් මේ වගේ හැඩයක් තමයි ගන්න. තව වෙනස් වීම මීට හේතු ලෙස දක්වන්නට පුළුවන්. මේ ආකාරයෙන් සමතුලිත අවස්ථාවට පත් පසු ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාව ලෙස හැඳින්වෙනවා. මානව ගහන වර්ධන වක්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දකුණු පසෙන් බ්ලින්ක් බොත්තම ඊළඟ පිටවහන ඉසිලීමේ ධාරිතාවය යනු පක්කේ. ඉසිලීමේ ධාරිතාවය. එහෙනම් මේක ලියාගන්න. කියන්නේ ගතික සමතුලිත අවස්ථාවට පත් වූ පසු. කියන්නේ ස්ථාවර මට්ටමකට ආවට පස්සේ ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාවට කියනවා ඉසිලීමේ ධාරිතාවය. අර මං කිව්වා අර වනාන්තරයේ මුවන් 3000ක් ඉන්නවා කියලා. ඒ 3000 තමයි ඉසිලීමේ ධාරිතාවය. ඊට වඩා වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. අන්න ඒකයි ඉසිලීමේ ධාරිතාවය කියන්නේ. ගතික සමතුලිත අවස්ථාවට පත් වූ පසු. ගතික සමතුලිත අවස්ථාවට පත් වූ පසු ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව. ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව. හරි. දැන් අර ප්‍රස්ථාර දෙක අපිට අඳින්න වෙනවානේ. ප්‍රස්ථාර දෙක. මෙතන තියෙන කැස්බාවා, නිල් තල්මසා වැනි වදවීමේ තර්ජනයට ලක් ඇති ජීවිත වර්තන කාල ප්‍රස්ථාරය. ඒතකොට ඔයාලට මෙන්න මේ හැඩේ ගන්න වෙනවා. අක්ෂ නම් කරන් ජීවීන් සංඛ්‍යාව කාලය කියලා නම් කරලා සකුරේ හැඩයට අරගෙන ඔයාලට සිද්ධ වෙනවා මේක පොඩ්ඩක් අඩු කරගන්න. අටම අඩු කරන්න මෙන්න මෙහෙම පොඩ්ඩක්. ඔන්න ඔය හරියට නිකන් ගේන්න. ගන්න අර S අකුර හැඩයට අක්ෂ දෙක නම් කරන්න ජීවීන් සංඛ්‍යාව කාලය
ඊළඟට පුතේ අඳින්න ඩොඩෝ පක්ෂියා පැසෙන්ජර් පිජන් ආගා ලෝම මැවත් වැනි වඳ වී ගිය ජීවිකයේ වර්ධන කාල ප්‍රස්ථාර. එතනදී මේම ජීවීන් සංඛ්‍යාව කාලය කියලා අක්ෂ නම් කළා. මේක එතකොට ඔයාලට ගේන්න වෙනවා මෙතනටම ගේන්න වෙනවා. හරිද? නමුත් එහෙනම් අපේ වර්ධන කාල ප්‍රස්ථාරය කොයි වගේද කියලා. වර්ධන කාල ප්‍රස්ථාරය කොයි වගේද කියලා බලමු නේද? අර පුතාන මේ අවධි හතරක් වෙන් කරගන්න පුළුවන් හොඳයි. ස්වාභාවික ජීවී ගහනයක වර්ධන වක්‍රය සිග්මාකාර වුවද මිනිස් ගහනයේ වර්ධන වක්‍රය J හැඩයක් ගන්නවා. එනම් මානව ජනගහනය තවදුරටත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය දෙවන අවධියේ පසු වෙනවා. මෙහි දැක්වෙන ප්‍රස්ථාරයට අනුව ලෝකයේ මානව ගහනය බිලියනයක් දක්වා වර්ධනය වීමට වසර ලක්ෂ 3ක කාලයක් වී ඇතත් පේනවද? ජනගහනය මුල් කාලයේදී බිලියනයක් වෙන්න අවුරුදු නේද? මේ කිසි වර්ෂ මෙතනදී දැන් මේ ප්‍රස්ථාරයලා තියෙන එකේ දන්නේ. නේද? ඊට පස්සේ බලන්න තව බිලියනයකින් වැඩි වෙන්න අවුරුදු 100ක් වගේ ගත වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ බිලියන වැඩි වෙන්න බලන්න එන්න එන කාලේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ 1927 ඉඳන් 1959 අතර කියන්නේ අවුරුදු ආසන්නව 30ක් වගේ කාලයේ තමයි බිලියන එකේ වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ බිලියනය වැඩි වෙන්නේ උනේ 59 ඉඳන් 74 වෙනකම්. කියන්නේ ආසන්නව අවුරුදු 15ක් වගේ කාලයකදී නේද? බිලියන එකේ වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න 74 ඉඳන් 87 දක්වා ඒ කියන්නේ අවුරුදු 13කදී තව බිලියන එකේ වැඩි වුණා. ඊට පස්සේ බලන්න 87 ඉඳන් 99 දක්වා අවුරුදු 12කදී බිලියන එකේ වැඩි වුණා. 99 ඉඳන් 2013 ඒ කියන්නේ අවුරුදු 14 බිලියන එකේ වැඩි වුණා. වෙනා නේද? වෙලා තියෙන විදිහ. ඒතකොට මේ හැඩය කියන අපි J අකුරේ හැඩයක් කියලා කියන්නේ. මිනිසාගේ වර්ධන වක්‍රය J අකුරේ හැඩයක්. එතකොට හැබැයි මේ දැන් නෙමෙයි හොඳ මේ දැන් කාලේ නෙමෙයි. දැන් නම් මේක මෙහෙම වෙලා තියෙන්නේ.
මේක දැන් මෙහෙම ගියේ එක දැන් මේක අඩු වෙලා ශීඝ්‍රතාවය අඩු වෙලා දැන් මෙන්න මෙහෙම යන වගයක් තියෙනවා. ආමත් ඔන්න ඔහොම යනවා. නේද? දැන් ලක්ෂ 50ක් ලෝකේ ලක්ෂ 50ක් අපි ආසන්නව ගමුකෝ. මැරලා තියෙනවනේ. නේද? මේක දැන් එන්න තව අඩු වෙනවා. තවත් මේක මැරෙනවනේ. මැරෙනවා. මන්ද වෙලාම යන එකක් නැහැ. මේක යම් මට්ටමකට ඇවිල්ලා නතර වෙයි ඈ. මේක අඩු වෙනවා. දැන් පස්සේ නෙමෙයි අපි අඳින්න මේක. දැන් අඳින්න එපා. දැන් මේ තියෙන විදිය ඇඳගන්න. ජේ අකුරේ හැඩයක්. ජේ අකුරේ හැඩයක්. අර මෙතන දෙවෙනි අවධියේ මට්ටමේ තමයි අපි ඉන්නේ නේ. දෙවෙනි අවධියේ මට්ටමේ පොදුවේ. මේ කාලේ දැන් නෙමෙයිනේ අපි දැන් අපේ සිලබස් එකේ අපි ගැන කතා කරන්න නෑනේ නේද? සිලබස් එක අපිට විභාගයට එතකොට ඒක නිර්මාණශීලීව වර්ධන වක්‍රයක් අඳින්න කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් දැන් අඩු වෙන විදියක් පෙන්වන්න. සංඛ්‍යාවේ මේ මෙතන ජීවීන් සංඛ්‍යාව නෙමෙයි ජනගහනය කියලා දාගන්න ඕනේ. ජනගහනය. මම y අක්ෂය නම් කරගන්නේ ජනගහනය කියලා. ජනගහනය. වෙනවා. මෙහි දැක්වෙන ප්‍රස්ථාරයට අනුව ලෝකයේ මානව ගහනය බිලියනයක් දක්වා වර්ධනය වීමට වසර ලක්ෂ 3ක කාලයක් ගත වී ඇතත් එය බිලියන 2 දක්වා වර්ධනය වීම වසර 130කින් බිලියන 3 දක්වා වර්ධනය වීම වසර 30කින් බිලියන 4 දක්වා වර්ධනය වීම වසර 15කින්ද සිදු වී ඇති බව පැහැදිලි වෙනවා. නම් ක්‍රිස්තු වර්ෂ 1830න් පසු ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බව දැක ගන්න පුළුවන්. මානව ගහනයේ ශීඝ්‍ර වර්ධනයට බලපා ඇති ප්‍රධාන කරුණු දෙක ලෙස අනුපාතයේ ඉහළ යාම සහ මරණ අනුපාතයේ පහළ යාම දක්වන්නට පුළුවන්. මේ ආකාරයෙන් ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවීම සඳහා දින් ශතවර්ෂ දෙකකට මානව ගහන ශීඝ්‍ර වර්ධනයට බලපාන ප්‍රධාන හේතු දෙක වෙන්නේ සංඛ්‍යාව අනුපාතයේ ඉහළ යෑම සහ මරණ අනුපාතයේ පහළ යෑම. උපදිනවා මැරෙන්නේ අඩුයි. මොකද ඒකට ප්‍රධාන හේතුව? මොකද ඒකට ප්‍රධාන හේතුව කියන්නේ බලන්න. මරණ අනුපාතයේ පහළ යෑම. දැන් මේ කොරෝනා කතන්දරය අමතක කරන්න. ඒක ගැන නෙමෙයි එතන આવොත් ප්‍රශ්නයක් එනවා. එතන අමතක කරන්නකො. මේ මරණ අනුපාතයේ පහළ යෑමට ප්‍රධාන හේතුව කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. වෛද්‍ය විද්‍යාව අද දියුණුවයි. ඒ නිසා උපතින් අද මරණ සංඛ්‍යාව අඩුයි. මරණ බොහොමයක් අඩුයි. උපතින් අද මරණ කලාතුරකින්. උපතින්ද මරනවා කියලා ආරංචි වෙනවා. ඊට වෙනත් රෝගාබාධ වලින් මරණ සංඛ්‍යාව අඩුයි. සුමාරි ඔපරේෂන් එක මොනවා හරි කරලා බේර ගන්න අද වෛද්‍ය විද්‍යාව හරි දියුණු. ඒ නිසා අර මරණ අනුපාතය අද පහළ මට්ටමක තියෙන්නේ. උපත් අනුපාතය ඉහළයි. ඒ නිසා මොකද වෙන්නේ? ජනගහනයෙන් දෙන්න වැඩි වෙනවා. අපි ලියමු මිනිසාගේ වර්ධන කාල ප්‍රස්ථාරය මෙවැනි හැඩයක් ගැනීමට හේතු මොනවාද? මේ දෙක ඉස්සෙල්ලා ලියා ගන්න. උපත් අනුපාතය ඉහළ යෑම, මරණ අනුපාතය පහළ යෑම. ඒක යටියට ලියා ගන්න. ඊට පස්සේ සංගල වරණක් දාලා ඉස්සරහෙන් අපි ඒකට හේතු ලියා ගමු. මන පෙර ඇති වූ කාර්මික විප්ලවය සහ විද්‍යා පුනරුදය නිසා මිනිසාගේ ජීවන රටාව විශාල ලෙස වෙනස් වීම හේතු වුණා. මේ නිසා
සිදු වූ තාක්ෂණික දියුණුව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, ආහාර නිෂ්පාදනය ඉහළ යාම සහ ප්‍රවාහන පහසුකම් ඉහළ යාම ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයට බලපෑ බව හඳුනා ගන්නට පුළුවන්. අනුපාතය ඉහළ යෑම මරණ අනුපාතය පහළ යෑම කියන සංගල වරාත් දාලා ඒකට හේතු ලියා ගන්න. මෙන්න මේ හේතු හත ලියා ගන්න. පාට පෑනික ලියා ගත්තා නම් හොඳයි නේ. හේතු තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදනයේ ඉහළ යෑම, ප්‍රවාහන පහසුකම් ඉහළ යෑම. මම ගිය සතියේ දුන්නා ගෙදර වැඩක්. ගෙදර වැඩේ දුන්නේ ගිය සතියේ සම්බන්ධ නොවුණු අය ඉන්නවා නම් 22 වෙනි පිටුවේ ඉඳන් ටියුට්ගේ 22 වෙනි පිටුවේ ඉඳන් අවසානයේ දක්වාම ඉවර කරන්න කියලායි මම කිව්වේ. හරිද? 22 වෙනි පිටුවේ ඉඳන් අවසානයේ දක්වා හෙට අපිට ඉඳන් ප්‍රශ්න ටිකක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තාම සම්පූර්ණ කරපු නැති අය මතක ඇතුව 22 වෙනි පිටුවේ ඉඳන් ඉදිරියට සම්පූර්ණ කරන්න ඕනේ. හරි? හොඳයි. එහෙනම් අපි නවත්තන්න යනවා. අදට නතර කරනවා. ඊට පස්සේ හෙට උදේ 5ට යලි අපි හම්බෙනවා ප්‍රජාව. අපි දැන් ඒකයික ජීවියා ගහණය කියන තැන් වෙනකන් කතා කරා. ප්‍රජාව ගාව ඉඳන් අපි කතා කරමු. ප්‍රජාව කොටස එක දිගට පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ වුණොත් තමයි හොඳ දෙන්නේ. දැන් කොටසක් කතා කරලා නතර කරන්න බෑ. එහෙනම් අපි හෙට උදේට එතන සිට කතා කරමු. අද 9ට ස්පොට් ක්විස් ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ඒකටත් ලැස්ති වෙන්න 9ට. අපි අවසන් කරමු. හරි අහන්න තියෙනවා නම් අවසන් කරමු. හෙට උදේ 5ට යලි හම්බ වෙනවා. හරිද? රයිට්. අයබෝවන්. අයිබෝන් අයිබෝන් සර්. අයිබෝන්